තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්තුනි, ආයතන අනිත්‍ය පිළිබඳ ඉගෙන ගන්න මේ භාවනා වැඩසටහන යටතේ අපි අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සලායතන සංයුත්තේ 3 වෙනි වර්ගයේදී පෙන්වලා දුන්න මේ සබ්බ කියන වර්ගයේදී පෙන්වා දුන්න සියල්ල කියන පරයය ගැන. එතකොට අපි ආයතන අනිත්‍ය භාවනාව ගැන ඉගෙන ගත්තා. ආයතන අනිත්‍ය කොහොමද වෙන්නේ කියලා. ඇස, රූප, ඇසේ විඥාන, ස්පර්ශය නිසා විඳීම්, හඳුනා ගැනීම, චේතනා ආදී හටගන්නේ කොහොමද? හේතු නැතිවීමෙන් නැති වෙලා යන්නේ කොහොමද? ඒ ගැන යථාභූත ඥානය කියන්නේ මොකක්ද? ඒ යම් යථාභූත ඥානයක් වේද? ඒ ඇත්ත ඇති ඒ විදිහට ඇත්ත ඇති හැටියෙන් දැනීමක් වේද? ඒකට කියනවා සම්මා දිට්ඨිය. ඒ විදිහට අපි මහා සලායතනික සූත්‍රය ඇසුරෙනුත් කරුණු ඉගෙන ගත්තා. ඒ වගේම අපි ආස්වාදය කියන්නේ මොකක්ද? මේවායේ ආදීනවය කියන්නේ මොකක්ද? නිස්සරණය කියන්නේ මොකක්ද කියලාත් ඉගෙන ගත්තා. ආස්වාදයක් නැත්තම් කෙනෙක් ඇලෙන්නේ නැහැ. ආදීනවයක් නැත්තම් මේ ගැන කලකිරෙන්නේ නැහැ. මෙහි නිදහස් වීමක් නැත්තම් නිස්සරණය කියලා දෙයක් පෙන්වන්න බෑ කියලා පෙන්වුවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දේශනාවල් අපි අධ්‍යයනය කළා. පින්තුනි, අද අපි ඉගෙන ගන්නවා හරීම ගාම්භීර කාරණාවක්. ඒ තමයි මේ සබ්බං කියන සූත්‍රයේ තියෙන සියල්ල ගැන. පින්තුනි, මේ ලෝකයේ ඔක්කොම මොනවාද කියලා අහුවොත් එහෙම, මේ ලෝකයේ ඔක්කොම තියෙන දේවල් මොනවාද කියලා ගොනු කරලා කියන්න කියලා කිව්වොත් එහෙම කෙනෙක් අන්ධමන්ද වෙනවා. මොකද මේ ලෝකයේ ඔක්කොම දේවල් කොහොමද එකතු කරලා කියන්නේ? කෙනෙක් විශ්වයේ පැත්තෙන් අපි විශාලත්වයෙන් ලෝකයේ කෙලවර බලන්න ගියොත්, ඔබ නිකන් හිතලා බලන්න, දැන් අද ලෝකයේ කෙලවරට සියල්ල ගැන හොයන්න ගියාම අපි දන්න පෘථුවිය, ඊට පස්සේ පෘථුවියට අයිති උපග්‍රහයන් වෙන චන්ද්‍රයා ගැන, ඒ එකතුව සෞරග්‍රහ මණ්ඩලය ගැන, ඊට පස්සේ ක්ෂීරපතය, මේ අපේ මන්දාකිණි, ඊට පස්සේ තව මන්දාකිණි වගේ ගොඩාක් තියෙන එකතුව. ඒතර ඔය විදිහට ලෝකේ විශාල කරගෙන ගියත් කෙලවරක් හොයන්න බෑ. ඊට පස්සේ අනිත් පැත්තට ලෝකේ කුඩාවට බිඳගෙන ගියාම එතකොට අද මේ ශක්තියන්ගේ හා ස්කන්ධයන්ගේ එකතුවක් විදිහට ලෝකය ෆිසික්ස් වලදී එහෙම නැත්තම් පෙන්නනවා. එතකොට ඒ විදිහට ගියත් අපිට මේ ලෝකී මේ ඔක්කොම සියල්ල මොකක්ද කියලා ওই දෙපැත්තෙන් කෙලවරකින් හොයන්න බෑ. මොකද එකක් ලෝකයේ හැමතිස්සෙම වෙනස් වෙලා යනවා. අපි දකින දේ දැන් දකින දේ නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන. ඇත්තට මේ බලන ස්වභාවයෙන් අපි හේතුන් එකතු කළා. එහෙම නැත්නම් හේතුන් ටික අපි හේතු සකස් කළා ඊට අනුව බලද්දී පේන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ආයේ ඒ හේතු ටික නැති වෙලා ගියාම මේ දේ නැති වෙලා යනවා. අර බලන විදිහට අනුව ලෝකේ පවතිනවා කියලා තමයි විද්‍යාඥයන් ලෝකයේ ගැන කියන්නේ. කියන්නේ අපි ඔය නිතර අහන සාපේක්ෂයි කියන වචනයෙන් ලෝකය ගැන කියන්නේ. එහෙම විස්තර කරන ලෝකේ සියල්ලම මොකක්ද කියලා ඇහුවාම කෙනෙක්ට මේ ඔක්කොම මොකක්ද කියලා ඇහුවාම අනිවාර්යයෙන්ම ඒ කෙනාට හිතා ගන්න බැරි වෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සියල්ලම කියන එක පෙන්නනවා. සියල්ලම ගොනු කළා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේන් බැහැර කාටවත් සියල්ලක් පනවන්නත් බෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සබ්බංගෝ භික්කවේ දේශිස්සාමි තංසුනාත. මහණෙනි, සියල්ල දේශනා කරන ඔය අහන්න. කිංච භික්කවේ සබ්බං, මොනාද සියල්ල? චක්කුංචේව රූපාච සෝතංචේව සද්දේච ගානංච ගන්ධාච ජීවහාච රසාච කායෝච පොට්ටබ්බාච මනෝච ධම්මාච ඉදං උච්චති භික්කවේ සබ්බා.
සියල්ල කියලා කියන්නේ ඇහත් රූපයටත් කනත් ශබ්දයටත් ගන්ධ සුවඳත් නාසයත් ගන්ධ සුවඳත් දිවත් රසයත් කයත් පහසත් මනසත් අරමුණුත්. ඔන්න ඕකෙන් අපිට සියල්ලම කියලා පෙන්වන්න පුළුවන්. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කවුරු හරි මෙහෙම කිව්වොත් මම මේ සියල්ල ප්‍රතික්ෂේප කළා වෙන සියල්ලක් පනවනවා කියලා ඒක එයාගේ වචනයට විතරයි සීමා වෙන්නේ. කරුණු විමසද්දී පිළිතුරු සොයා ගන්න බැරුව යනවා. ඉස්සරහට ලොකු කරදරයකට වැටෙනවා. ඒකට හේතුව මොකද්ද මහණෙනි? Tamanට විශේෂ නැති දේවල් කතා කරන්න ගියාම වෙන්නේ ඕක තමයි කියනවා. කියන්නේ කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඕක සියල්ල නෙමෙයි. ඔය සියල්ල ඇර අපි වෙන සියල්ලක් පෙන්නනවා කියලා ඔය ඇර දෙයක් පෙන්නනවා කියලා ලෝකෙ පෙන්වන්න බෑ. අපේ මේ මුළු ලෝකෙම ගැන කතා කරන්නේ ඇහැට පේන රූපයක්, කනට ඇහෙන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසින් දැනගන්නා දෙයක්. ඔයින් බැහැරව අපිට ලෝකය කියලා දෙයක් පනවන්න බෑ. මොකද මේ එයින් තමයි තොරතුරු ගෝචරය කරගන්නේ. ඒ තමයි මේ නොඑක් විඳීම් හඳුනා ගැනීම ආදිය හටගන්නේ. ඒතර ඔය සියල්ලම ගැන යථාර්ථය අවබෝධ කරගත්ත භාග්‍යතුන් වහන්සේ ඔය සියල්ලම දුකක් බව අවබෝධ කරගෙන ඔය සියල්ලෙන් නිදහස් වුණා. දැන් කෙනෙක්ට තේරුම් ගන්න බෑ වගේ කියලා හිතුනොත් ඔබ මොහොතකට හිතන්න ඔබ සිහි කරනවා ඔබ නිවසේ නම් ඉන්නේ ඔබ සිහි කරන ඔබේ කාර්යාලය. කාර්යාලයේ සිහි කරද්දී ඔබට දැනට එක මනසට දැනෙන අරමුණ. ඔබ එතනට ගියාම ඇහැට පේන රූපයක්. එතකොට ඔබ එතන ගිහිලා කාර්යාලයේ ගොඩනැගිල්ල අල්ලවුවොත් එහෙම ඒක කයට දැනෙන පහසක්. එතකොට මේයින් බැහැරව අපිට දෙයක් පණවන්න බෑ. ඒ කියන්නේ අපි ලෝකය කියලා දකින්නේ ඔන්න ඔය සීමාව තුල විතරයි. ඔයින් බැහැරව අපිට ලෝකයා සියල්ල පණවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සියල්ලේ ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ අහන්න කියලා මේ ඇහැ ප්‍රහාණය කළ යුතු දෙයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූප ප්‍රහාණය කළ යුතු දෙයක්. ඇහි විඥානය ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ වගේම ඇහි ස්පර්ශය ප්‍රහාණය කළ යුතු දෙයක්. ඇහි ස්පර්ශය නිසා යම් සැපක් දුකක් සැප දුක් රහිත විඳීමක් හට ගන්නවද ඒකත් ප්‍රහාණය කළ යුතු දෙයක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සියල්ල විශේෂ ඥානෙන් අවබෝධ කළ අභිඥා පරිඥා අවබෝධ කළ පිරිසිඳ දැකලා ප්‍රහාණය වෙලා යන ධර්මීය දේශනා කරනවා යහන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඇහැ විශේෂ ඥානින් අවබෝධ කිරීමෙන් පිළිසිඳ අවබෝධ කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඇහැ රූප ඇහි විඥානි ස්පර්ශයේ විඳීම ඔය විදිහට අනිත් ආයතන ගැන ඒවා විශේෂ ඥානින් අවබෝධ කරගෙන පිළිසිඳ දැකලා ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට විශේෂයෙන් අවබෝධ කරන්න තියෙන්නේ මේවා හටගෙන නැති වෙලා යන දේවල් විදිහට. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ඒ විදිහට අවබෝධ කරලා ප්‍රහාණය කරේ නැත්තා විශේෂ ඥානින් ඒ කෙනා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සියල්ල ගැන විස්තර කරද්දී මේ සියල්ල ඇවිල්ලා ගත්ත දේවල් විදිහට. ඒක ඔබ අහලා ඇති ආදිත්ත පරියාය සූත්‍රය. සබ්බම් වික්කවේ ආදිත්තා. දැන් සබ්බම් කියන්නේ මොනවාද? මේ ආභ්‍යන්තර බාහිර ආයතන. එයින් බැහැරව කිසි කෙනෙක්ට කිසි දෙයක් කියන්න බෑ. ඒ සියල්ල ගිනි අරගෙන තියෙන්නේ. මොකද බලන්න බදාරනවා චක්කුම් භික්කවේ කිංච භික්කවේ ආදිත්තා මොකද්ද ගිනි අරන් තියෙන්නේ? ඇහැ රූපය ඇහි විඥානය ඇහි ස්පර්ශය ඊට පස්සේ ස්පර්ශය නිසා සැප දුක් රහිත විඳීමක් උපදිනවද? මෙන්න මේවා ගිනි අරන් තියෙන්නේ. මොකෙන්ද ගිනි අරන් තියෙන්නේ? කේන ආදිත්තා රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා. රාගයෙන් දෝෂයෙන් මෝහයෙන් ඊගාවට ආදිත්තං ජාතියා ජරා මරණේන ඉපදීමෙන් දිරීමෙන් මරණයටපත් වීමෙන් ශෝක පරිදේවෙහි දුක්ඛෙහි දෝමනස්සේ උපායාසෙහි ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම්හෙලි මෙන්න මේ වලින් ගිනි අරගෙන තියෙන්නේ. මෙන්න මේ පරියාය පින්නතුනි නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. එතකොට ජීවිතේට හොඳට දුක කියන එකෙද්දි දැනෙනවා. ජීවිතේ තේරෙනවා. ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ කියන්නේ ඇහැ ගිනි අරගෙන තියෙන්නේ. ඇහැට පේන රූප ගිනි අරගෙන තියෙන්නේ. ඇහි දැන ගැනීම ගිනි අරගෙන තියෙන්නේ. ඇහි ස්පර්ශය ගිනි අරගෙන තියෙන්නේ. ස්පර්ශය නිසා සැප හෝ දුක් හෝ සැප දුක් රහිත විඳීමක් හට ගන්නවාද? ඒක ගිනි අරගෙන තියෙන්නේ. ওই විදිහටම ආයතන 6 ගැනම මොකෙන්ද ගිනි අරගෙන තියෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඉපදීමෙන් පෙන්නනවා. ජාතිය, ජරා, මරණය 11 ආකාර ගින්නම පෙන්නනවා මෙතන. ඉපදීමෙන්, දිරීමෙන්, මරණයෙන්, ඊගාවට මේ ශෝකේහි, ශෝක කරන ස්වභාවයෙන්, පරිදේවේහි, පරිදේව කියන්නේ වැළපෙනවා. මේ පපුව පිච්චිලා මේ අඬන ස්වභාවය උපදිනවා. එතකොට ඒ වැළපීමෙන් ඊගාවට කායික දුක, දුක්ඛේහි, කායික දුක කියලා කියන්නේ කයේ බර වෙලා මුකුත් වැටහීම් රහිතව වගේ ඇඟ වැඩක් කරන්නත් බෑ. මේ ජීවිතේම බරක් වගේ දැනෙන ස්වභාවය. කායිකං දුක්ඛං, කායිකං අසාතං, කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතා. මානසික දුක් කියලා කියන්නේ දෝමනස්යෙන් ගිනි අරන් තියෙන ඒක තමයි මානසික දුක්. චේතසිකං දුක්ඛං, හිතේ ඇති වෙන දුක. ඊගාවට උපායාසේහි, උපායාස කියලා කියන්නේ සුසුම් හෙලීමේ. ඔහොම පිච්චිලා ඉද්දි සුසුම් හෙලීම එනවා. ඔය අපි ශෝක වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ගත්තොත් ඔන්න උදාහරණයකට හිතන්න ඇහැ ගිනි අරගෙන තියෙන්නේ ඔය විදිහට කියලා. ඔන්න ඔබ ගොඩාක් ප්‍රිය කරන කෙනෙක්, ඔබ ගොඩාක් ආදරය කරන කෙනෙක්, ආසා කරන කෙනෙක් ඔබත් එක්ක ඔබව දැන් මග ඇරලා. එතකොට ඒ ඇහෙන් ඔබ සාමාන්‍ය ලෝකයා කරන්නේ එක්ක වෛර කරනවා, එක්ක දුකෙන් පීඩා විඳින්මින් ඉන්නවා. අනේ දැන් මට ලබන්න බෑනේ ඒ කෙනා කියලා පුද්ගලයාත් එක්ක තමයි තරහක් ඇති කරගන්නේ. එතකොට එහෙම නැත්නම් වෛරයක් ඇති කරගන්නේ. හැබැයි අපි ඇත්තම දැක්කොත් එහෙම මේ ප්‍රශ්නේ ඇති කරේ ඇහැ. ඒ පුද්ගලයන් කියලා අපි ඇත්තට මේ රූපය දැක්කෙත් ඇහින්. ඇහත් රූපයත් නිසායි මේ ප්‍රශ්නේ හටගත්තේ. ඒතකොට අපි මෙහෙම ওই විදිහට හිතට දුකක් නැగిලා එන වෙලාවක අපි සිහි කර කර ඉන්නවා ඇහැ ගිනි අරන් තියෙන්නේ. ඔන්න අපිට ගිනි ගත් එක පේනවා. රාගයෙන් ගිනි අරගෙන දැයි. ඊට පස්සේ රූපේ ගිනි අරගෙන ඇහි විඥානේ ස්පර්ශය විඳීම් ගිනි අරන් තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් ද්වේෂයෙන් ගිනි අරන් තියෙන හොඳටම කේන්ති එනවා. මේ ගිනි අරගෙන තියෙන්නේ. මනස එහෙම නැත්නම් අරමුණු, මනසේ දැන ගැනීම, ස්පර්ශය විඳීම් හොඳට ගිනි අරගෙන තියෙන. හොඳට තේරෙනවා. එහෙම නැත්නම් මෝහයෙන් ගිනි අරන් තියෙන්නේ. මාන්නය ඇවිල්ලා එහෙම නැත්නම් බය ඇවිල්ලා මේකෙන් ගිනි අරන් තියෙන්නේ. ඉපදීම කියන ස්වභාවය අපි මේ සියලු දුක් විඳින ඉපදීම තුළනේ. ඊට පස්සේ දිරා යන ස්වභාවයෙන් ගිනි අරන් තියෙන්නේ. තරුණ කාලේදී වයසට යාම කියන එක දැනෙන්නේ නැහැ. ඒක එහෙම දුකක් ඇති කියලා අනුමාන වශයෙන් හිතන්න පුළුවන්. නමුත් වයසට යන්න තමයි වයසට යෑම කියන දුක තේරෙන්නේ. මොකද පුංචි කාලේ නම් කිරි දත් වැටුනහම ආයෙ දතක් එනවා. අවුරුදු 35න් පස්සේ දතක් වැටුණට පස්සේ ආයෙ ඉන්නේ නැහනේ. ඒක ඒ දුක දැනෙනවා. ඊට පස්සේ කොණ්ඩේ ඉදිද්දි ආයෙ කළු වෙන්නේ නැහනේ. ඒ දුක දැනෙනවා. වයසට යෑමෙන් ගිනි ගන්නවා. මරණයෙන් ගිනි ගන්නවා. ඊට පස්සේ මේ ශෝකයෙන් පපුව පිච්චිලා යනවා. ආදරය කරන, ආසා කරන දෙයක් නම් අහිමි වෙලා යන්නේ. පපුව පිච්චිලා යනවා. ඒකෙන් ගිනි අර ගන්නවා. වැළපීම්. ඒ පපුව පිච්චෙද්දී ඇඬෙනවා, ඉකි ගැහෙනවා. ඒ නිසා දුක් විඳිනවා. ඒතකොට කාය වර වෙනවා. ඒ නිසා දුක් වෙනවා. මානසික දුක් ඇති වෙනවා. සුසුම් හෙලීම් උපදිනවා. මේ විදිහට මේ සුසුම් හෙලීම් කියලා කියන්නේ හෝස් ගාලා යන්නේ. එතන මේ විදිහට ගිනි ගන්නවා. අපේ ජීවිතේ දිහා අපි ওই විදිහට බැලුවොත් එහෙම අපි ඇහැ කන නාසය දිවකය මනස ගැන ඇත්තටම කලකිරෙනවා. කලකිරෙනහම මේ කෙරෙහි තියෙන බැඳීම අතහැරෙනවා. බැඳීම අතහැරෙන්නේ අපේ බැඳීම් යම් පමණකට අතහැරෙනවාද ඒ ප්‍රමාණයට අපේ ජීවිතේ සතුට කියන එක රඳිනවා පින්නතුනි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනිත්‍ය සී කරාම ඒතර දුකෙන් ඉන්නවා කියලා. නෑ. අපි ගත්තොත් ගහක කොළයක් වැටුණා කියලා අපි අඬන්නේ නෑනේ. ගහක කොළයක් වැටුණා කියලා මේ ගස්වල මෙන්න කොළ අනේ වේලිලා මේ හුළඟට පාවෙලා යනවා කියලා අපි ආසාවෙන් හදපු ගහක් නෙමෙයි නම් කොහොමත් කොළ හුළඟට වැටෙනවා නම් වේලිලා අපි දුක් වෙන්නේ නැහැ. ඇයි මොකක් හින්දාද? අපි ඒ ගහට බැඳීමක් නැති හින්දා. හැබැයි අපේ බැඳීමක් තියෙන අපි ආසාවෙන් හදපු ගහක කොළ වේලිලා ආය මැරෙන්න යනවනේ අපි දුක් විඳිනවා.
ඒ වගේ අපි බැඳීම් යම් පමණකට තියනවාද ඒ ප්‍රමාණයට දුක තියෙනවා. අපි බැඳීම් යම් ප්‍රමාණයකට නැති වෙනවද ඒ ප්‍රමාණයට අපේ ජීවිතේ දුක නැති වෙලා යනවා. ඒතර බැඳීම් නැති වෙලා යන්නේ නැහැ. ප්‍රාර්ථනා කළා කියලා අනේ මට දුක නැති වේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා බැඳීම් නැති වෙන්නේත් නැහැ. අනිත් අතට බැඳීම් සැප බවට පත් වෙන්නේත් නැහැ. අපි යම් දෙයකට බැඳිලා ඉන්නවනම් යම් පුද්ගලයකට බැඳිලා ඉන්නවනම් ඒ දේවල් මට ලැබේවා ඒ පුද්ගලයා මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා බැඳීම් නිසා උපදින දුක නැති වෙලා යන්නේත් නැහැ. බැඳීම් නිසා දුක නැති වෙලා යන්නේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගෙන ඒ ගැන තියෙන රාගය දුරු වෙලා ගියාම. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ විදිහට සියල්ලම ගිනි අරගෙන තියනවා කියලා මෙනෙහි කරන්න කියලා. පින්නතුනි මේ සූත්‍ර දේශනාව ආදිත්ත පරයය සූත්‍ර දේශනාව ඉවර වෙද්දී ඉම්මස්මින්ච පන විඤ්ඤාකරණස්මින් භඤ්ඤමානේ තස්ස බික්ඛු සහස්සස්ස අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින්සුති. මේ දේශනාව ඉවරෙද්දී රහතන් වහන්සේලා 19ක් බිහි වෙනවා. තුම්බෑ චටිලයන් ගැන කතා කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාව. ඒ නිසා මේ විදිහට සිහි කරන්න දුක නැති වෙලා යනවා, ඇවිලෙන ගින්න නිවිලා යනවා. මොකද ඇත්තම හේතුව අපි දුරු කළා දාන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා අන්ධ භූත මේ සියල්ලම අන්ධ භූතයි. සබ්බම් භික්ඛවේ අන්ධ භූතං. අන්ධ භූතං කියන්නේ ඇත්ත වැහිලා තියෙන්නේ. ඇහැ රූපය ඇහි විඥානි ස්පර්ශය විඳීම් සැප දුක් රහිත විඳීම් මේවා වැහිලා තියෙන්නේ සත්‍යයෙන්. සත්‍ය තමයි මේවා හටගෙන නැති වෙලා යනවා. ඒක වැහිලා ගිහිල්ලා ඒක නිසා ඒවා අනිත්‍ය බව පේන්නේ නැති හින්දා එහි දැනෙන ආස්වාදය මෙනෙහි කිරීම නිසා සැපක් සොම්නසක් දැනෙන ස්වභාවය මෙනෙහි කිරීම නිසා හටගෙන නැති වෙලා යන ස්වභාවය දකින්නේ නැතුව ආස්වාදය මෙනෙහි කිරීම නිසා ඒකට බැඳිලා ඉන්නේ. බැඳිලා ඉන්න නිසා ඒ දේවල් වෙනස් වෙලා යද්දි දුක කියන එක උපදිනවා. නවත්තන්න බෑ. හැබැයි මේ චන්දරාගය දුරු වෙලා ගියොත් එහෙම ඒ දුක නැති වෙලා යනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පෙන්නලා මේ වර්ගයේදී මේ සබ්බ කියන වර්ගයේදී මේ අපේ හිතේ මමත්වයෙන් හැඟීම් ඇති වෙන ආකාර 4ක් පෙන්නනවා. ඒක අපි හෙට දවසේ සාකච්ඡා කරමු කාල වේලාව ඉක්ම යන හින්දා. ඉතින් අද අපි භාවනා කරන්න දැන් සූදානම් වෙමු. පින්නතුනි අනිත්‍යයි කියන එක අහන්න හම්බ වෙද්දී අහන්නේ මේ විදිහට අහන්න හම්බ වෙද්දී ඔබට සුවයක් පහසුවක් දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම අනිත්‍ය භාවනාව පුරුදු කරන්න ඕනේ. ඇයි පුරුදු කරන්න ඕනේ? මේ අනිත්‍ය බව අපේ ජීවිතය තුළ ප්‍රකට වෙද්දී අපේ ජීවිතයේ ඇත්ත තමයි අවබෝධ වෙන්නේ. එතකොට ඇත්ත ඇති හැටියෙන් අවබෝධ වෙද්දී අපේ ජීවිතේ බැඳීම් තමයි එකින් එක අතහැරිලා යන්නේ. එතකොට එහෙම නැතුව අපිට බැඳීම් අතහැර ගන්න බැරි වුණොත් එහෙම අපේ ජීවිතේ දුක කියන එක ඉතුරු වෙනවා. උදාහරණයකට බලන්න අපි අවුරුදු 5ේදී අපිට තිබ්බේ නැති දුක් කීයක් ඔබ අවුරුදු 30 35 40 50 55 වෙදී දැන් ඔබට තියෙනවද කියලා බලන්න. අපි සමහරලාට කියනවා මේක මගේ කර්මය කියලා. හැබැයි අපිට අවුරුදු 5ේදී තිබ්බේ නැති අපේ බැඳීම් මේ ජීවිතේ උපදවාගත්ත බැඳීම් නිසා තියෙන දුක් ගොඩක් තියෙනවා බලන්න. අපි අවුරුදු 5ේදී මේ අපිට සෝන සෙල්ලම් බඩුවක් කැඩුණොත් දුකක් තියෙන්නේ නැති. හැබැයි අපිට දේශපාලන පක්ෂයන් නිසා දුකක් තිබෙන්නේ නැහැ අවුරුදු 5ේදී. හැබැයි අවුරුදු 35 40 වෙදී දේශපාලන පක්ෂයකට බැඳිලා ඒ නිසා දුක් විඳිනවා. සමහර අය ಜಾති ආගම් විදියට බැඳීම නිසා දුක් විඳිනවා මේ වෛරය නිසා. ඔබ දන්නවා ඇති සමහර මැද පෙරදිග එහෙම එක දිගට යුද්ධ සිද්ධ වෙනවා. එතකොට තව සමහර අය නොයෙක් දේවල් වලට බැඳිලා පුද්ගලයන්ට බැඳිලා යාන වාහන වලට බැඳිලා තමන්ගේ රූපයට බැඳිලා දුක් විඳිනවා. එතකොට මේ බැඳීම් අපි මේ ජීවිතේ අපිට දුර්ලභව ලැබිච්ච ෂණ සම්පත්තිය තුළ ලබලා ඒයින් ප්‍රයෝජනයක් ගන්න නැතුව බැඳීම් ගොඩාක් හදාගෙන තියෙද්දි පින්නතුනේ හිතලා බලන්න ඔබට ඔබ ගාව තියෙන මාලයක් ඔබේ දුවෙක්ට හරි ලේලියකට හරි මේක ගන්න ආයෙ මට එපා කියලා සතුටින් අතාරින්න බැරි තරමට හිතේ දුකක් අපහසුයක් තියෙද්දි ඔබට දවසක් එනවා පින්නතුනේ උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දානවා ආයෙ උඩට ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ මෙහෙම දෙපාරක් තුන් පාරක් එහෙම අමාරුවෙන් හුස්ම ගද්දි ඔබට තේරෙනවා ඔබ මැරිලා යනවා කියලා. එතකොට එක මාලයක් විතර නෙමෙයි අතහැරෙන්නේ. මේ ජීවිතේ එකතු කරපු සියලුම වත්කම්
ඒව එකපාරට අතහැරිලා යද්දී ඔබට ඒ ඔක්කොම සිහි වෙලා එද්දී ඔබ බැඳීම් අතරින්න පුරුදු වෙලා නැත්නම් අනිත්‍ය බව සිහි කරන්න ඔබ මහා දැවැන්ත උපාදානයක් උපද්දගෙන දැඩිව බැඳිලා සමාට මසුරු භාවයෙන් යට වෙලා දැඩි ලෝභයෙන් යට වෙලා දුක් සහිත ලෝකයක උපදින්න පුළුවන් විදිහේ හිත් සකස් වෙන්න පුළුවන්. වළක්වන්න බෑ. ඒ නිසා පින්නතුනි අනිත්‍ය බව අදම සිහි කරන්න. අනිත්‍ය බව සිහි කරන එක අපි කාටවත් අයහපත පිණිස පවතින්නේ නෑ. හොඳයි එහෙනම් අපි අද දවසේත් අනිත්‍ය භාවනාව පුරුදු වෙමු. ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා හොඳ අවධානයෙන් යුක්තව ඒ ඇහෙන භාවනා මානසිකාරයට සතුටින් ඒ භාවනා මානසිකාරයේ සිහි කිරීම ගැන හිතේ සතුට උපද්දගෙන බුදු කෙනෙක් වදාළ දෙයක් මම මේ සිහි කරන්නේ කියන සතුට උපදවාගෙන සතුට සිතින් ඒ අනිත්‍ය භාවනාවේ බුදුරජාණන් වහන්සේම වෙන ඔය විදිහට අනිත්‍ය සිහි කරවන්නේ දේශනාවල තියෙනවා. ඉතින් අපි මේ විදිහටම අනිත්‍ය මෙනෙහි කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
ඇසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පිනතුනි, ඔබ සියලු දෙනා මේ දුර්ලභව ලැබපු වාසනාවන්ත අවස්ථාවේක්ෂණ සම්පත්තියේ බුදු කෙනෙක් වදාළ ඒ අනිත්‍ය ගැන භාවනාමය වශයෙන් මෙනෙහි කළා ජීවිතේ කලාතුරකින් රැස් කරගන්න පුළුවන් අප්‍රමාණ යහපතක් ජීවිතේට රැස් කරගත්තා. ඉතින් අපි මේ වෙලාවේ රැස් කරගත්ත පින අපි අනුමෝදන් කරමු. වැඩසටහන සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරපු සියලු පින්වතුන්ටත් ඒ අයගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් හෙට දවසේදී අපි මේ මඤ්ඤමානිය කියන එක මමය කියන හැඟීම ඇති වෙන ආකාරයන් 4ක් ගැන පෙන්නනවා. ඒ ආකාරයන් ගැන ඉගෙන ගනිමු. ඔබ අවස්ථාව ලැබෙන විට නැවත වතාවක් මේ විදිහට අනිත්‍ය මෙනෙහි කරන්න, ආදිත්ත පරියාය, ගිනිගත් පරියාය එක සිහි කරන්න උත්සාහ කරන්න. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ අරන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් තිසස්, චනුග, ප්‍රනාන්දු, ඩිනුලි, අමේලියා, නවම් ජයසිංහ යන දූ දරුවන් පිරිස විසින් රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ධර්මයේ හැසිරෙන සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන් මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැසූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්තුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්තුන් නමින් සහභාගී වූ ශ්‍රවණය කළ සියලු පින්තුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සුජීවත්ව සිටින චන්ද්‍රා මැණිකී මෑණියන්ට, ශාන්ත ලියනාරච්චි පියාණන්ට, ශීලා ජයසිංහ මෑණියන්ට, තිසස් චනුග ප්‍රනාන්දු ඩිනුලි අමේලියා නවම් ජයසිංහ යන දූ දරුවන්ට, පයස් චාන සුසන්ති නිලන්ති සජිත් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු කායික මානසික දුක් පීඩා දුරු වේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැසූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා භාවනාසපවාසී ලංකාවාසී ලෝකවාසී සියලුම සංඝ රත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.